මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා. ප්‍රකාශය චිත්‍රා කුමාරී පත්තප්පෙරුම. කැබිතිගොල්ලෑව ගම සමග පිළිසඳරේදී ඉදිරිපත් වූ ජනතා දුක් ගැනවිලි රැසකට විසඳුම්. හිටපු ජනපති පාස්කු ප්‍රහාරයට වැරදි කරුණම් දඬුවම් දිය යුතු බව අගරදගුරු හිමිපාණෝ කියති. පොල්තෙල් වල පිළිකාකාරක ඇතැයි හඳුනාගත්තත් යහපාලන රජය ඒ ගැන නොසලකා හැරි බව අනාවරණ වෙයි. සහල් මිල පාලනය රජයෙන් ගිලිහි පැවති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිගනී. රුපියල දිනෙන් දින අවප්‍රමාණය වන බවට විපක්ෂ නායකගෙන් චෝදනාවක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු 617ක්. අමාත්‍ය නාමල්ගෙන් විසඳුම්. යහපාලන රජය පළාත් සභා මැතිවරණය ප්‍රමාද කළේ දෙමළ සන්ධානයේ උදව්වෙන් බවට ප්‍රකාශයක්. ඇතැම් පරිසරවේදීන් මුතුරාජවෙල ජාවාරම්කරුවන්ට සහයෝගය දුන් බවට චෝදනා. බීජ ආනයනයට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 2ක්. චීනයේ අනතුරු 2කින් 23 දෙනෙකු මරුට. ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිළ එක්දින තරග 22ක් අඛණ්ඩව ජයගනී. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. කැබිතිගොල්ලෑව ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ දුක් ගැනවිලි වලට සවන් දීමෙන් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ගුවන් හමුදාව ඉදිකළ කණුගහවැව ආදර්ශ ගම්මානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් ජනතා අයිතියට පත් කෙරිණි. දෙසැම්බර් 30 වැනිදා ගම සමග පිළිසඳර සිව්වැනි වැඩසටහන පැවැත්වූයේ කැබිතිගොල්ලෑව කණුගහවැවදීය. ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටි ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේය. අද කණුගහවැව ගම්මානයේ වෙත ගිය ජනාධිපතිතුමා අභිනවාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් වලින් පසුව විහාරාධිපති හිමියන් සමග සොහද පිළිසඳරකද නිරත විය. එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බෝධිගරය ආවාසගය සහ වැඩ අවසන් කළ ඝණ්ටාර කුළුණද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. අනතුරුව කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා නව නිවාස 12ක සහ ගුරු නිවාසයේ යතුරු නිවාස හිමිකරුවන්ට හා විදුහල්පතිතුමාට භාර දුන්නේය. ඉඩම් ඔප්පු අහිමි අයට ඔප්පු ප්‍රදානය කිරීමද එහිදී සිදු කෙරිණි. අලුතින් ඉදිකළ කිලෝමීටර් 15ක් දිග අලිවැටද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේය. පාස්කු කොමිෂමේ වාර්තාව නිර්දේශ ක්‍රියාත්මක කරන්නේයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටිති. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි උන්වහන්සේ පෙන්වා දෙති. මෙවැනි මහා මිනිස් ඝාතනයක් දැන ඔහු එම දිනවල විදේශගතව සිටි බව අගරදගුරු හිමිපාණෝ පැවසූහ. අද පෙරවරුවේ කොළඹ කොටහේන ශාන්තලුසියා ආසන දේව මැදුරේ පැවති පාස්කු ඉරුදින දේව මෙහෙයෙන් පසු උන්වහන්සේ ඒ බව කියා සිටියහ. මෙවැනි වගකීමක් නොමැති අයට පක්ෂයක නායකයෙකු විය හැකිදැයි උන්වහන්සේ ප්‍රශ්න කරති. හිටපු ජනාධිපතිවරයාව වැරදිකරුවෙකු ලෙස හඳුන්වා දී ඇතනම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ගැනීමට පරක්කු විය යුතු නැතැයි උන්වහන්සේ
අවධාරණය කළහ. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමති ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නේ කියලා. මේ මිනිස්සුන්ගේ මරණ ගැන දැන තමන්ගේ ණය යුතුයකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්? කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ? ඒක මට ලොකු ප්‍රශ්නයක්. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙක් හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕනේ ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නැහැ. ඒ කටයුත්ත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ද තම ඥාතීන්ට සුව පළ කිරීමට අද පාස්කු මෙහෙය අවස්ථාවක් කරගත්තේය. කතෝලික දේවස්ථාන කිහිපයකම දේව මෙහෙයන්ට අගරාධගුරු හිමිපාණෝ එක් වූහ. ප්‍රහාරයේදී වැඩිම හානියක් සිදු වූ කටුවාපිටිය ශාන්ත සෙබස්ටියන් දේවස්ථානයේ දිව්‍ය යාගයක්ද සංවිධානය කර තිබිණි. පාස්කු වින්දිතයෝ මියගිය අය සිහි කිරීම වෙනුවෙන් ඉදි වූ ස්මාරකයට පුෂ්පෝපහාරද දැක්වූහ. මේ අතර හොරණ ගල්ලේ දඩුගොඩ ශාන්ත ෆොරස්ට් දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය. එම දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී දේවස්ථානය හරහා තිබෙන මාර්ගයේ යාමට එම දෙදෙනා උත්සාහ කර ඇත. දේවස්ථානයේ වඩා දැඩි ආරක්ෂක විධාන යොදා තිබිණි. මෙම දෙදෙනා සතුව ජාතික හැඳුනුම්පත් හෝ නොතිබිණි. ඔවුන් දෙදෙනා මන්නාර මහා දික් ඔය පදිංචිකරුවෝ වෙති. ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් මෙරට පරිභෝජනය සඳහා එක්වන්නේ 2016 වසරේ බව වාර්තාවේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොල්තෙල් වලට පාම් ඔයිල් ඇතුළු වෙනත් තෙල් වර්ග කලවම් කිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 2017 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදු කළ පරීක්ෂණයකින් ආනයනික පොල්තෙල් වල 76%ක මෙම විෂ පිළිකාකාරක අඩංගු බව තහවුරු වී ඇතත් එම අවස්ථාවේ මාධ්‍ය ඒ පිළිබඳව කතා කර නොමැත. ඉතිහාසයේ ප්‍රථම වතාවට පිළිකාකාරක පොල්තෙල් ඇති බව ජනතාව දැනගත්තේ වත්මන් ආණ්ඩුව රජයේ ප්‍රමිති ආයතනය හරහා කළ පරීක්ෂණ හේතුවෙනි. එම පොල්තෙල් ජනතාවගේ පරිභෝජනය සඳහා නිදහස් කර නොමැත. ඇෆ්ලොටොක්සින් නැමැති දිලීරය බැඳුණු පරණ කොප්පරා යොදා ගනිමින් පොල්තෙල් සිඳීමෙන් මෙම පිළිකාකාරකය පොල්තෙල් වලට ඇතුළු වේ. මේ නිසා රජය අනුමත ආනයනකරුවෙකු හෝ නිවසේ සාදා ගන්නා පොල්තෙල් දෛනික අවශ්‍යතා සඳහා යොදා ගැනීම වැදගත් බව වෛද්‍යවරු පෙන්වා දෙති. පසුගිය කාලය පුරා සහල් මිල පාලනය රජයෙන් ගිලිහි පැවති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එහෙත් ප්‍රථම වතාවට මෙවර අලුත් අවුරුද්දේදීද සහල් මිල ඉහළ යාම නැවැත්වීමට රජය ක්‍රියා කර තිබේ. ඒ අනුව මිල පාලනය ආණ්ඩුව අතටගෙන ජනතාවට උපරිම සහන ලබා දීමට ක්‍රියා කර ඇතැයි ඔහු ජාතික ගුවන් විදුලියේ කන්නාඩිය වැඩසටහනට එක්වෙමින් පැවසීය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලුම සේවා ඒකාබද්ධ කරමින් මෙම වැඩසටහන ආරම්භ කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ සංකල්පයක් අනුවය. එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ඉකුත් කාලේ රටේ සහල් මිල, බිත්තර මිල, කුකුළු මස් මිල ඇතුළු වෙනත් භාණ්ඩ මිල ගණන් තීරණය කළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු බව සඳහන් කළේය. ඔවුනට එහිදී මහා පරිමාණ කොමිස් ලැබිණි. මේ වන විට සතොස මගින් නාඩු කිලෝවක් රුපියල් 96කටත් රතු සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 93කටත් ලබා දීමට ක්‍රියා කර ඇත. දැනට වෙළඳපොලේ ඇති පොල්තෙල් පිළිබඳව ගැටලුවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් විද්‍යාගාර පරීක්ෂණ සිදු කර ඇතැයිද ඔහු කීවේය. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයටයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. යලිත් ප්‍රවෘත්ති. රුපියල දිනින් දින මොහොතින් මොහොත අවප්‍රමාණය වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. ආණ්ඩුවට රුපියල මෙන්ම රටද පාලනය කිරීමට නොහැකි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.
වත්මන් රජය විපක්ෂයේ සිටින විට යහපාලන රජයට රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ චෝදනා කළ බව ඔහු කියා සිටී. වත්මන් රජය බලය ඉල්ලා සිටියේ ආර්ථිකය යථා තත්ත්වයකට පත් කරන බවට පොරොන්දු ලබා දෙමින් යැයි ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඉකුද්දා පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම තාවකාලික තත්ත්වයක් බවයි. ඉදිරි සති කිහිපය තුළ රුපියල ශක්තිමත් වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. කාමුකරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතා පිරි ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපු දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කීවේය. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය පැවැත්විනි. එම දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ සභාපති වන්නේද නාමල් රාජපක්ෂ මහතායි. දිස්ත්‍රික්කයේ හඳුනාගත් ගැටලු රැසකට පිළියම් ලබා දීමටද මෙහිදී සිදුවිය. දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 5 තුළ ගුරු පුරප්පාඩු 617ක් ඇති බව හඳුනා ගැනිනි. පාසල් ගොඩනැගිලි හා ඩෙස්ක් බංකු හිඟයටද ඉක්මනින්ම පිළියම් යොදන බව අමාත්‍යවරයා පැවසීය. නැගෙනහිර විශ්වවිද්‍යාලය තුළ හින්දු අධ්‍යාපන පීඨයක් ස්ථාපිත කරන්නයිද ඉල්ලීමක් ඉදිරිපත් වුණි. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට යොමු කරන බව අමාත්‍යවරයා කීවේය. පසුගිය යහපාලන රජය පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කළත් එය පැවැත්වීමට අලුත් නීති සම්පාදනය නොකළ බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙයි. මේ නිසා පාර්ලිමේන්තු පනතක් මගින් එය සම්මත කරගත යුතුය. අධිකරණයේ තීන්දුව අනුව එම පනත නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැක. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉකුත් කාලයේ ඉදිරිපත් කළ විෂය භාර අමාත්‍යවරයාම තමන්ගේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් බව ඔහු කියයි. මෙම සියලු දේ කළේ යහපාලන රජය ජනතාව ඉදිරියට යාමට තිබූ බිය නිසාය. මැතිවරණ නොතැබීමට විවිධ උපක්‍රම යෙදිය ඊට උදව් කළේද දෙමළ ජාතික සන්ධානයයි. එම රජයට 3/2 බලයක් නොතිබිනි. එහෙත් විපක්ෂයේ ලෙස පෙනී සිටි දෙමළ ජාතික සන්ධානය එම රජයට සහාය දුන්නේය. මේ නිසා මැතිවරණය කල් ගොස් තිබේ. එම වරද නිවැරදි කිරීමට සිදු වී ඇත්තේද වත්මන් රජයටයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තු පනතක් ගෙන ආ යුතු බව ඔහු කීවේය. මුතුරාජවෙල ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා හොඳ වැඩපිළිවෙලක් යෝජනා කළත් පරිසරවේදීන් යයි කියා ගන්නා පිරිසක් ඊට විරුද්ධ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ එම භූමිය සංරක්ෂණය කිරීම අපේක්ෂාව වී තිබිනි. ඊට එරෙහි වූ පිරිස් සිදු කළේ මුතුරාජවෙල විනාශ කරන ජාවාරම්කරුවන්ට සහයෝගය පළ කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම මුතුරාජවෙල තෙත්බිම් භූමියේ බහුලව සිදුවන්නේ නීතියට පටහැනි ක්‍රියායි. නීති විරෝධී මත්පැන් පෙරීම, මත්කුඩු ජාවාරම ඒ ආශ්‍රිතව සිදුවේ. මෙවැනි ක්‍රියා නැවැත්වීමට නම් මෙම ස්ථාන අලංකාර ස්ථාන බවට පත්කර ජනතාව ගැවසෙන ස්ථාන බවට පත් කළ යුතුය. මෙම තෙත්බිම් පාළුවට හැරීම මගින් සමාජ විරෝධී ක්‍රියා රැසක් සිදුවේ. මේ වන විට කොළඹ තෙත්බිම් සියල්ලම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ඇතැයි ඔහු පෙන්වා දෙයි. එහි පූර්ණ වගකීම හිමිවිය යුත්තේ ජනාධිපතිතුමාට බව ඔහු අවධාරණය කරයි. නව පොලිස් ස්ථාන 190ක් ස්ථාපිත කරන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. අයන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් පසු ඔහු මේ බව කීවේය. මරදන්කේනි ප්‍රදේශයේද පොලිස් ස්ථානයක් විවෘත කෙරිනි. මෙම ප්‍රදේශ අතර බොහෝ දුරක් ඇති බැවින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් මෙලෙස අතරමැදි පොලිස් ස්ථාන පිහිට වූ බව අමාත්‍යවරයා පවසයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධාන කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 151 වැන්න
කළුතර බේගමුව පුරාණ ගංගාතිලක විහාරස්ථානයේදී අද පැවැත්වේ. පස්වරු 6:30ට සිංහල වෙළඳ සේවය සිටි FM සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව විකාශනය කෙරේ. මිළඟට ප්‍රමුඛ පුවත. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 5% එකතු වෙනවා. කල් පෙරෙනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නෑ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්. හම්බ කරන කාලේ හම්බ කරලා සැනසෙල්ලේ වියදම් කරන්න chance එකක් ගන්න. මොකද කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. නෙලාගත් අස්වැන්නේ නොයින්දුල් කොටස බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියසදී අද පෙරවරුවේ පැවැත්වුණි. මෙය සාම්ප්‍රදායික වාර්ෂික චාරිත්‍රයකි. කලට වැසි වැස කෙත්වතු සරසාර වන්නට සොබාදහමේ ශක්තිය සහ රතන සූත්‍රය ආශිර්වාදය අපේක්ෂාවෙන් සතර දෙසින් පැමිණි ගොවි ජනතාව අලුත් සහල් මංගල්‍යයට එක් වූහ. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ජායනා මැදේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාත්‍රයට අලුත් සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කළේය. මැති ඇමතිවරුන් සහ නන්දෙසින් පැමිණි ගොවීහුද ඊට අලුත් සහල් එක් කළහ. පළාත් 9 නියෝජනය කරමින් පැමිණි සිටි ගොවි සමිති නියෝජිතයින්ට පිරිත් සජ්ජායනා කොට බලගැන් වූ බිත්තර වී බෙදා දීමද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු කෙරුණි. මීට සමගාමීව ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන මී පැණි බඳුන්ද වැදිනායක වන්නිලැත්තෝ වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක ඌරුවරිගේ ගුණබණ්ඩා විසින් ජනාධිපතිතුමා වෙත භාර කරනු ලැබීය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි අය කොවිඩ් එන්නත ලබා ගැනීම අවම මට්ටමක පවතින බව රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. මේ වන විට එම එන්නත ගෙන ඇත්තේ වැඩිහිටියන්ගෙන් 40%ක් පමණි. උත්සව සමයේදී කොළඹ ජනතාව ගම්බිම් බලා යන බැවින් සියලු දෙනාම නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව ක්‍රියා කිරීම වැදගත් බවද ඇය පෙන්වා දෙයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. අෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ තලිබාන් ඉලක්ක වෙත එල්ල කළ හමුදා ගුවන් ප්‍රහාර වලින් සටන්කාමීහු 80කට වැඩි පිරිසක් මිය ගියහ. ඊට වසර කිහිපයකට පෙර තලිබාන් වරුන්ගේ ප්‍රධාන මූලස්ථානයේ බවට පත්ව තිබූ මෙම ප්‍රදේශය පසුව හමුදා ප්‍රහාර හමුවේ ඔවුන්ට අහිමි විය. එහෙත් පසුගිය මාස කිහිපයේ එම ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියාවල වැඩිවීමක් දක්නට ලැබිණි. ගුවන් ප්‍රහාර වලින් ප්‍රදේශයේ තලිබාන් පළාත් ප්‍රධානියාද මියගොස් ඇතැයි වාර්තා වේ. මේ අතර වාපාදාරා දිස්ත්‍රික්කයේ ගැටුම් වලින් 30කට වැඩි පිරිසක් මිය ගියහ. හමුදා භටයින් 5 දෙනෙකුද ඒ අතර වන බව සඳහන් වේ. චීනයේ සිචියන් පළාතේ අද සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයෝ 12 දෙනෙක් මිය යති. තවත් 9 දෙනෙකු අතුරුදන් වී ඇත. 9 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් වලට හැකි වී තිබේ. අතුරුදන් වූවන් සොයා හෙලිකොප්ටර් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත. මේ අතර චීනයේ ජැන්සු පළාතේ අද සිදු වූ අනතුරකින් පුද්ගලයෝ 11 දෙනෙක් මිය ගියහ. එහිදී ට්‍රක් රථයක් මගී බස් රථයක් සමග ගැටුණි. අධිවේගී මාර්ගයක අනතුර සිදුව තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 19කි.
තායිවානයට සාමය උදාවීම කලාපයේ ස්ථාවරත්වයට විශාල හේතුවක් බව ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩේ සුගා මහතා පවසයි. චීනය සහ තායිවානය අතර පවතින අරගලය ඉක්මනින්ම විසඳා ගැනීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දෙයි. මෙම ගැටලුව විසඳීමට ජපානය ඇමරිකාව සමග සහයෝගයෙන් ක්‍රියා කරන බව ඔහු පවසයි. ජපාන අග්‍රාමාත්‍යවරයා ලබන සතියේ ඇමරිකාවේ සංචාරයක් සිදු කිරීමට නියමිතයි. ඔහු එහිදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමගද සාකච්ඡා පවත්වයි. අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011206 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන එන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. මහවැලි එල් කලාපයේ වැලිඔය ප්‍රදේශයේ ජන ජීවිතය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භේ. මෙවර අයවැය මගින් මේ සඳහා රුපියල් මිලියන 577ක් වෙන් කර තිබේ. මහවැලි එල් කලාපයේ පදිංචි පවුල් සංඛ්‍යාව 19,000කට ආසන්නය. ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. එහෙත් වාරි ජල අර්බුදයෙන් ඔවුහු පීඩා විඳිති. එම ගැටලුවලට ඉදිරියේදී විසඳුම් ලබා දීම අපේක්ෂාවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. ආස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව 22 වැනි එක්දින ජයග්‍රහණය අද වාර්තා කළේය. නවසීලන්තය සමග අද පැවති තරගයේදී ආස්ට්‍රේලියානු කාන්තා පිලට කඩුළු 6ක ජයක් හිමි විය. මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා පිල රැස් කළේ ලකුණු 212ක් පමණි. ආස්ට්‍රේලියානු කාන්තා පිල ඕවර 38යි පන්දු 3කදී ජයග්‍රාහී ඉලක්කය ඉක්මවා ගියේය. ඇලිසා හෙලි ලකුණු 65යි. ආස්ට්‍රේලියානු ක්‍රිකට් පෙළේ වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාග්ගේ බිරිඳවන ඇය හිටපු කඩුළු රකින්නකු වන ඉයන් හීලිගේ ඥාති දියණියක් වේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා ලෙස කාංචන ජයරත්න මහතා තේරීපත් වේ. අද පැවති නිලවරණයේදී ඔහු නිතරගෙන් ඒ සඳහා පත්විය. මීට පෙර සභාපතිවරයා වූයේ රංජිත් සියඹලාපිටිය මහතායි. නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. සභාපති ධුරය සඳහා රංජිත් සියඹලාපිටිය මහතාද මුලින් නාම යෝජනා දී තිබුණත් පසුව නාම යෝජනා පත්‍රය ඉල්ලා අස්කරගත්තේය. නව සභාපති කංචන ජයරත්න මහතා 2009 වසරේ සිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙස ක්‍රියා කළේය. තවත් ක්‍රීඩා සංගම් කිහිපයකම ඔහු සභාපති ධුරය දරයි. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානයේ අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය දැන් ජොහන්ස්බර්ග්හිදී පැවැත්වේ. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50ක් අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 341ක් රැස් කළේය. නායක ටීම්බා බවුමා ලකුණු 92ක්ද ක්වින්ටන් ඩී කොක් ලකුණු 80ක්ද රාසි ඩෑන් ඩුසැන් ලකුණු 60ක්ද රැස් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මෙවර බඩයිරු බීජ වලින් 100%ක්ම ආනයනය කරයි. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ඉලක්කය මෙරට නිෂ්පාදනය කළ හැකි සියලු බීජ ආනයනය නතර කිරීමයි. වාර්ෂිකව මෙරටට අවශ්‍ය බීජ වර්ග 42ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් වැය කරන බව හඳුනාගෙන තිබේ.
මෙරටට අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් දැන් ක්‍රියාත්මකයි. මහයිලු පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය අක්කර 300ක දෙමුහුන් බඩ ඉරිඟු බීජ නිෂ්පාදනය ආරම්භ කර තිබේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් බඩ ඉරිඟු බීජ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ලබන 22 වෙනිදා ආරම්භයි. මෙරට වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටන් ලක්ෂ 5කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මේ වසරේදී දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය 7.2% වනු ඇතැයි ලෝක බැංකුව පෙන්වා දෙයි. එමෙන්ම ලබන වසරේ එම මිල ඉහළ යාම 4.4%කින් සිදුවනු ඇත. කොවිඩ් වලින් පසු ආර්ථිකය යම් ශක්තිමත් වීමක් දැන් සිදුවෙමින් පවතී. කෙසේ වුවත් මෙම ආර්ථික ක්‍රියාකාරකම් පෙර ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින් අඩුය. ඇතැම් ව්‍යාපාර තවමත් ගොඩ නැගීමට අපොහසත් වී තිබේ. මිනිසා රැකියා අහිමිවීම් රැසක්ද සිදුව තිබේ. මෙම මුදල් වර්ෂයේදී ඉන්දියාවේ ආර්ථික වර්ධනය 10%කින් පමණ ඉහළ යනු ඇත. බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානයද ඉහළ මට්ටමක් වාර්තා කරයි. එම රටවල මූල්‍ය ප්‍රතිපත්ති හා මූල්‍ය උත්තේජන ක්‍රම මෙම තත්වයට ප්‍රධාන ලෙස බලපා ඇත. මෙතන වැඩ කිරිගහට එන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමත් ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ දිනවල දහවල් කාලයේ දැඩි උණුසුම් තත්වයක් පවතී. හෙට සිට ලබන 14 වැනිදා දක්වා සූර්යයා උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින්ම පැවතීම ඊට හේතුවයි. හෙට තෙල්වත්ත, බද්දේගම, දෙදියවල, මුලටියන, අඟුණකොළ පැලැස්ස සහ උඩමලල ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමාප්ත කිරීමට පෙර ආතුව ජලි සිරස්තල. කැබිතිගොල්ලෑව ගම සමග පිළිසඳරේදී ඉදිරිපත් වූ ජනතා දුක් ගැනවිලි රැසකට විසඳුම්. හිටපු ජනපති පාස්කු ප්‍රහාරයට වැරදි කරුණම් දඬුවම් දිය යුතු බව අගරදගුරු හිමිපාණෝ කියති.
පොල්තෙල් වල පිළිකාකාරක ඇතැයි හඳුනාගත්තත් යහපාලන රජය ඒ ගැන නොසලකා හැරි බව අනාවරණ වේ. සහල් මිල පාලනය රජයෙන් ගිලිහි පැවති බව අමාත්‍ය මහින්දානන්ද පිළිගනී. රුපියල දිනින් දින අවප්‍රමාණය වන බවට විපක්ෂ නායකගෙන් චෝදනාවක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු 617ක්. අමාත්‍ය නාමල්ගෙන් විසඳුම්. යහපාලන රජය පළාත් සභා මැතිවරණය ප්‍රමාද කළේ දෙමළ සන්ධානයේ උදව්වෙන් බවට ප්‍රකාශයක්. ඇතැම් පරිසරවේදීන් මුතුරාජවෙල ජාවාරම්කරුවන්ට සහයෝගය දුන් බවට චෝදනා. බීජ ආනයනයට වාර්ෂික වැය කරන මුදල රුපියල් බිලියන 2ක්. චීනයේ අනතුරු 2කින් 23 දෙනෙකු මරුට. ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිළ එක් දින තරග 22ක් අඛණ්ඩව ජයගනී. ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.